ආයු බොහෝ වේවා සියලුම සුපින්වතුන්ට සම්මා සම්බුදු සරණයි. බෝසත් TV YouTube නාලිකාව ඔස්සේ අද මේ උතුම් සද්ධර්ම දේශනාව අපි ඔබ වෙතට මේ සිතින් යුතුව ගෙනෙනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව නිසි ධර්මාවබෝධයකින් යුතුව අර්ථවත් ලෙස අපි ඔබ සියලු දෙනා වෙනුවෙන්ම දේශනා කිරීම සඳහා මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කොට මේ උතුම් ධර්මාසනය මත වැඩ සිටින අපගේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේව පළමු කොට අපි ඔබ සියලු දෙනා විසින්ම පිළිගනිමු. උන්වහන්සේ පුත්තලම කුඩා කිවුල ශ්‍රී උපාලි ධර්මාශ්‍රම වාසී පූජ්‍යපාද වඩවීගම විපුල ඥාන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි උන්වහන්සේව පාදාභිවන්දනයෙන් යුතුව සාදුකාර ලබා දී පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ උතුම් සද්ධර්ම දේශනාව අපි ඔබ සියලු දෙනාටම ශ්‍රවණය කිරීමට හැකියාව ලැබෙන්නේ මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා සැදැහැති දායකත්වයක් ගෙන කටයුතු කළ ඒ සුපින්වතුන් නිසාමයි. මා දැන් සූදානම් වන්නේ ඒ සුපින්වතුන් ඔබ සියලු දෙනාටම හඳුන්වා දීමටයි. මදුරංකුලිය දකුණු වේලස්සේ ප්‍රදේශයේ පදිංචි KW චම්පිකා මහත්මිය සහ ඉමේජ් මදුෂාන් ප්‍රනාන්දු මහතා විසින් මේ උතුම් සද්ධර්ම දේශනාව දායකත්වයෙන් කටයුතු කරනවා. අපි දැන් අපගේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කර සිටිමු ඒ උතුම් සද්ධර්ම දේශනාව අපි සියලු වෙනුවෙන්ම දේශනා කිරීම සඳහා. සාදු සාදු සාදු. අවසරයි අප ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උපනීයති ජීවිත මප්පමායෝ ජරූපනීතස්ස නසන්තිටානා ඒතන් බයන් මරණී පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛවහනීති. හොඳයි පින්වත්නි, මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර ආතුව අපිට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා ලබා දෙන, නිරන්තරයෙන්ම ගුරුහරුකම් ලබා දෙන අපගේ ලොකු ස්වාමින් වහන්සේගේ පාදපත්ම වැඳ නමස්කාර පූර්වකව අවසර ආයාචනා කර සිටිනවා ධර්ම දේශනාව පටන් ගැනීමට පෙර ආතුව. ශ්‍රද්ධාවන්ත ගුණබර කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද මේ පින්වතුන් මේ උතුම් විහාරස්ථානයට පැමිණි ඇයි කියන කාරණය පිළිබඳව හොඳින් තම තමන්ගේ සිහියෙන් යුක්තව කල්පනා කරන්නට ඕනේ. අද දවසේ මේ වෙහිබර කාලගුණයක් තිබුණත් එය නොතකා විහාරස්ථානයට පැමිණියේ උතුම් සද්ධර්මයක්
ශ්‍රවණය කරන්නට. සද්ධර්මය ශ්‍රවණය කරන්නට පැමිණිච්ච සියලු දෙනාම තමන් මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනවයි කියන හැඟීම තමන්ගේම සිහියෙන් යුක්තව තමන්ගේම මනසින් තමන්ම ඒ පිළිබඳව සිතාමතා කටයුතු කරන්නට ඕනේ. කවුරු බණ ඇහුවේ නැතත් මම බණ අහනවා කියන අරමුණ සිහියෙන් යුක්තව කල්පනාවෙන් යුක්තව තමන්ම කල්පනා කරමින් මේ ධර්ම දේශනාව ආරම්භයේ පටන් අවසානය දක්වාම එකඟ සිතකින් තැම්පත් මනසකින් යුක්තව මම ශ්‍රවණය කරනවාමයි කියන හිත අධිෂ්ඨානයක් අරගෙන ශබ්ද නගා සාදුනාදයක් පවත්වලා නිහඬව තැම්පත් වෙන්න. ශ්‍රද්ධාවන්ත ගුණබර කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද ධර්මදේශනාවට මාතෘකා ගාථා පාඨයේ විදිහට තිබුවේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සගහතක වර්ගයේ දේවතා සංයුත්තේ එන්නා වූ එක්තරා සූත්‍ර ධර්මයක්. ඒ සූත්‍ර ධර්මයේ නම තමයි උපනීයති කියන සූත්‍ර ධර්මය. මේ උපනීයති කියන සූත්‍ර ධර්මයේ සඳහන් වෙන මේ ධර්ම පාඨය ලෞතුරා බුදු පියාණන් වහන්සේට එක්තරා දේවතාවෙක් ලෞතුරා බුදු පියාණන් වහන්සේ හමු වෙන්නට ආපු අවස්ථාවේදී ප්‍රකාශ කළා වූ ගාථා පාඨයක්. මේ දේවතාවා විසින් ලෞතුරා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරන්නට වුණ මේ ගාථා පාඨය උපනීයති ජීවිත මප්පමායෝ ජරෝපනීතස්ස නසන්තිටානා ඒතන් බයන් මරණේ පික්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛා වහානීති. මේ උපනීයති කියන පදය පිළිබඳව පින්වත්නි, අපි හිතලා බැලුවහම උපනීයති කියලා කියන්නේ ගෙවිලා යනවා, ගත වෙලා යනවා, ඉක්මිලා යනවා වගේ අර්ථයක් ගෙන දෙන පාලි පාඨයක්. මේ වචනය තුල ගෙවිලා යනවා, ඉක්මිලා යනවා, ගත වෙලා යනවා කියන අර්ථය ගෙන දෙනවා නම් මොනවද ගෙවිලා යන්නේ, මොනවද ගත වෙලා යන්නේ, මොනවද ඉක්මිලා යන්නේ කියලා අපි කල්පනා කරන්නට ඕනේ. පින්වත්නි, උපනීයති ජීවිත මප්පමායෝ, ජීවිතය තමයි ගෙවිලා යන්නේ, ගත වෙලා යන්නේ. ජීවිතය ගෙවෙනවායි කියලා කියන්නේ මරණය ළඟා වෙනවයි කියන කාරණය. මරණය ළඟා වෙනවයි කියලා කියන්නේ ටිකෙන් ටික අපිට ජීවත් වෙන්නට තියෙන කාලය අඩු වෙනවයි කියන කාරණය. එතකොට පින්වත්නි, ඔබ හොඳින් හිතලා බලන්නට ඕනි කාරණයක් මේක. අපි ජීවත් වෙන්නේ බොහෝම කෙටි කාලයක් පමණයි. මනුස්ස ලෝකයේ මනුස්සයන් විදිහට ඔබ අප සියලු දෙනාම මේ ආකාරයට අද උප්පත්තිය ලැබලා තිනවා. හැබැයි මනුස්ස ලෝකයේ මහා පෙර පිනකට අද උප්පත්තිය ලබන්නට ඔබට අපට පුළුවන් වුණාට පින්වත්නි, සංසාරයේ පුරාවටම පෙර භවයන් වල අපි කොහේද ඉපදිලා හිටියේ, මොන වගේ ජීවිතයක්ද අපි ගත කරමින් හිටියේ, කොහොමද ජීවිතය මේ ජීවිතයට සම්බන්ධ වෙන්න අපි කරපු පින්කම් මොනවද, ඒ කියන කාරණාවල් අපි කාටවත්ම පින්වත්නි අපේ මතකයේ රැඳිලා නැහැ. එතකොට අපේ මතකයේ රැඳිලා නැති ඒ අතීත සාංසාරික ගමන කොයිතරම් භයානකයිද කියන කාරණය පිළිබඳව අපි හරියට කියන්නට දන්නේ නැහැ පින්වත්නි. මොකද අපිට අපේ අතීතය මතක නැති නිසාවෙන් පෙර භවයන් වල කුමන වගේ ජීවිතවලද අපි ඉපදලා හිටියේ,
කුමන ජීවිතයක් ලබාගෙන කොහොමද ජීවත් වුනේ කියන කාරණය අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. ලෞතර බුදු පියාණන් වහන්සේ සංයුත්ත නිකායේ නගසිකා සංයුත්තය තුලදී නගසිකා සූත්‍රවල දේශනා කරනවා මේ මහ පොළොවේ පස්වල්පයක් තමන් වහන්සේගේ නියපිට උඩට අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මාගේ මේ නියපිට උඩ තියෙනා වූ පස්වල්පයේද විශාල නැතිනම් මේ මහ පොළොවේ තියෙන පස්ත විශාල කියලා. ඒ අවස්ථාවේදී ලෞතර බුදු පියාණන් වහන්සේට අර භික්ෂුන් වහන්සේලා විසින් උත්තර දෙනවා ලෞතර භාග්‍යවතුන් වහන්සේ මේ නියපිට තියෙනා වූ පස්වල්පය අතිශයින් ස්වල්පයකින්ම ස්වල්පයක්. මහ පොළොවේ තියෙනා වූ පස් ඊටාම විශාල ප්‍රමාණයක්. ඒ අවස්ථාවේදී ලෞතර බුදු පියාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි සාංසාරික ගමන තුල ජීවිත ගෙවාගෙන ඇවිල්ලා මේ මනුස්ස ලෝකේ මිනිස්යන් විදිහට ඉපදලා ඉන්නා වූ බොහෝ මිනිස්යන් එකවර මරණයටපත් වුනහම එහෙම මරණයටපත් වෙන්නට අවස්ථාවක් උදා වෙලා මරණයටපත් වුණයින් පස්සේ නැවත සුගතියක උප්පත්තිය පිණිස ළඟා වෙන්නේ යන්නේ මේ මාගේ නියපිට උඩ තියෙනා වූ පස් වගේ සුළු ප්‍රමාණයක් විතරයි. මහ පොළොවක් මරණයටපත් වෙනවා නම් මහ පොළොවක් උප්පත්තිය ලබන්නේ සතර අපාය තුලයි කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එතකොට අපි හිතලා බලන්නට ඕනේ වැදගත් කාරණයක් තියෙනවා එතන. මොකක්ද ඒ වැදගත් කාරණය? මහ පොළොවක් මරණයටපත් වුණා නම් මහ පොළොවක් උප්පත්තිය ලබන්නේ සතර අපායක් තුල කියන කාරණය. එතකොට අපි මේ මනුස්ස ලෝකේ මිනිස්යන් විදිහට අද ජීවිතය ගත කරනවා. හැබැයි අපි ගාව මනුස්සකම කියන එක තියෙනවද කියලා අපි හොඳට හොයලා බලන්නට ඕනේ. අපි අප තුලින් මේක දකින්නට ඕනේ. මොකද කාට බොරු කළත් අවසානයේ තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම අප මැරෙන මොහොතේ මේ ජීවිතයෙන් සමුගන්න මොහොතේ අපි කරපු දේවල්මයි අපිට සිහියට නැගින්නේ. ඒකට කම්ම නිමිති ගති නිමිති කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ නිමිති තුනක් පිළිබඳව දේශනා කරනවා. කම්ම කියලා කියන්නේ අපි කරන දේවල් පිළිබඳව. කර්ම කියලා කියන්නේ අපි මරණයටපත් වෙන්නට යන වෙලාවේදී අපිට ඒ ආසන්නයේ අපි කරා වූ යම් කිසි දෙයක් පිළිබඳව. කම්ම නිමිති කියලා කියන්නේ පින්වත්නි මෙතන අපි යම් කිසි ආකාරයකින් කුමක් හෝ දෙයක් නිමිත්තක් කොටගත්තා නම් ඒ දේ පිළිබඳව. එතකොට සතෙක් මරන්නට ආයුධයක් අරගෙන තිබුණා නම් නිමිත්තක් විදිහට මරණාසන්න මොහොතේදී ඒ වෙලාවේ ඒ ආයුධයක් අපිට පෙනෙන්නට තිබුණා නම් අපිට අර සතාව මරපු ස්වභාවය සිහියට නැගෙනවා නම් ඒක කම්ම නිමිත්ත බවට පත් වෙනවා. ඒ කම්ම නිමිත්ත හේතුවෙන් අකුසල් සිතක් පහළ වෙලා පින්වත්නි සතර අපායේ කොයි හෝ තැනක උප්පත්තිය ලබන්නට අපිට පුළුවන් වෙන්නේ අනේ විදිහටයි කියලා අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට මේ දේවතාවා ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟට පැමිණිලා දේශනා කරන්නට උනේ උපනීයති ජීවිත මප්පමායෝ ජරෝප නීතස්ස නසන්තිඨානා ඒතන් බයන් මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛා වහානීති. අපි මේ ජීවත් වෙන වටපිටාව තුලදී පින්වත්නි ඔබට අපිට හොඳටම පෙනෙන්නට තියෙන කාරණයක් තමයි යම් කිසි කෙනෙක් උප්පත්තිය ලැබුවා නම් ඒ කෙනා ඒකාන්තයෙන්ම මරණයටපත් වෙනවායි කියන ස්වභාවය. එතකොට ඒ උප්පත්තිය ලැබලා මරණයටපත් වෙනවායි කියන ස්වභාවයට වයසක් නැහැ පින්වත්නි.
ඔබ දැකලා තියෙනවා කුඩා අවදියේ කුඩා දරුවන් මරණයට පත්වෙච්ච ස්වභාව. ඒ වගේම තරුණ අවදියේ තරුණ දරුවන් මරණයට පත්වෙච්ච ස්වභාව. ඒ තරුණ දරුවන් අම්මේ මම අසවල් ගෙදර අසවල් පාටියට ගිහිල්ලා එන්නම් කියලා ගෙදරින් පිට වෙලා යනවා. නැවත ගෙදරට කවමදාකවත් පණ පිටින් ඉන්නේ නැහැ. ගඟේ ගිලිලා මැරිලා යනවා. ඒ වගේම රිය අනුතුරු වලින් මැරිලා යනවා. ඒ වගේ ස්වභාව ගොඩාක් අපි දැකලා තියෙනවා. අපිට අහන්නට දකින්නට ලැබිලා තියෙනවා. ඒ වගේම පින්වත්නි මැදි වයසට පැමිණුණායි කියලා කියන්නේ ජීවිතයේ බොහෝ ගෙවලා අපි මරණයට තවත් කිට්ටුණයි කියන කාරණය. මැදි වයසේදී පපුවේ අමාරුවක් වගේ හැදිලා මරණයට පත් වෙන්නට තියෙන ස්වභාව බොහෝමයක් අපිට කිට්ටුව තියෙනවා පින්වත්නි. ඔළුව රිදෙනවයි කියලා තාත්තා යම්කිසි ආකාරයකින් පුටුවෙන් ඉඳ ගන්නවා, S2 පියා ගන්නවා. පුටුවෙන් ඉඳගත්ත S2 පියාගත්ත තාත්තා කවමදාකවත් ආයේ නැගිටින්නේ නැති ස්වභාව අපි දැකලා තියෙනවා. ඒ වගේම පපුව චුට්ටක් රිදෙනවයි කියලා ඇඳේ හාන්සි වෙන අම්මා ඒ හාන්සි වුණාමයි ආයේ කවමදාකවත් පින්වත්නි ඇඳේ හාන්සි වෙච්ච අම්මා දැස් සැරලා පුතාලට දූලට ආයේ කතා කරන්නේ නැති ස්වභාව දැකලා තියෙනවා. ඒ කියන්නේ මැදි වයසට එනවයි කියලා කියන්නේ අපි බොහෝ රෝගාතුර වෙනවා. ඒ වගේම මරණයට බොහෝ කිට්ටු වෙනවයි කියන කාරණය. පින්වත්නි වයස්ගත වෙනවා ජීවිතයේ කෙලවරට එනවයි කියලා කියන්නේ මරණයට අපි අත දිග හැරලා ජීවත් වෙනවයි කියන කාරණය. අපි ටිකෙන් ටික ජීවිතේ ගෙවලා වයස් අවදීන් එකින් එක ගත කරලා මහලු අවදියට එනවයි කියලා කියන්නේ අපි ජීවිතයේ අවසාන භාගයේ ගත කරනවයි කියන කාරණය. ඒ මහලු අවදියට ආවයින් පස්සේ කොයි වෙලාවේ මරණයටපත් වේද මරණාසන්නව ජීවත් වෙනේ තැනැත්තන් කොයිම වෙලාවක හෝ ඒකාන්ත ස්වභාවය වෙච්ච මරණයටපත් වේද කියන කාරණේ පිළිබඳව හිතලා බලන්නට ඕනේ. මරණය අත ළඟ තියාගෙන ජීවත් වෙන පිරිසක්. ඉතින් පින්වත්නි මේ විදිහට වයස් අවදීන් එකින් එක ගත වෙලා යනවා, ගෙවිලා යනවා. මරණයට තමයි අපි නිරන්තරයෙන්ම ලං වෙන්නේ, නිරන්තරයෙන්ම කිට්ටු වෙන්නේ. ඒතන් බයන් මරණේ පෙක්කමානෝ. ඒ මරණයේ ස්වභාවය ඒකාන්ත ධර්මතාවයේ ස්වභාවය තේරුම් අරගෙන දැනගෙන ජීවත් වෙන්නා වූ මිනිස්යන් විදිහට අපි ඒ කාරණාව පිළිබඳව වැඩිදුරටත් හිතන්නට ඕනි පින්වත්නි. එහෙම හිතලා පුඤ්ඤානි කෛරාත සුඛා වහා නීති කිව්වා වගේ සසර උපතක් පාසා මේ සංසාරේ පුරාවටම පින්වත්නි වාසනාවන්ත විදිහට සැපවත්ව ජීවත් වෙන්නට නම් අපි උතුම් පින්කම් කරගන්නට ඕනේ කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟට පැමිණුණා වූ දේවතාවා ප්‍රකාශ කරන්නට වුණා. ඒ අවස්ථාවේදී ලෞතර බුදු පියාණන් වහන්සේ මුල් පද තුන ඒ විදිහටම අරගෙන අවසාන පදයේදී පින්වත්නි වෙනස් කරලා අවසාන පදයේ වෙනස් කරලා පින්වත්නි දේශනා කරනවා ලෝකාමිසන් පජහේ සම්තිපෙක්කෝති කියලා. ඒ විදිහට ලෝකාමිසය දුරු කරන්නට උත්සාහ කරන්න, ලෝකයේ ස්වභාවය තේරුම් ගන්නට උත්සාහ කරන්න, ලෝකයෙන් ඈතර වන්නට උත්සාහ කරන්නයි කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මෙතනදී අපි හොඳට තේරුම් ගන්නට ඕනි පින්වත්නි සංසාරයේ උපතක් පාසා අපිට සංසාරයේ පුරාවටම ගත කරන්නට වෙන්නේ අපි මේ ස්වභාවය ඉක්මුනේ නැතිනම් විතරයි. එතකොට ලෝකයේ රහතන් වහන්සේලා මේ ලෝකයෙන් ඈතරවයි මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගත්තේ. එතකොට අපි ඒ ස්වභාවය තුලදී පින්වත්නි ධර්මය අවබෝධ කරනවා නම් යම් කිසි පෙර පිනකට අපිට අවබෝධ ශක්තිය ලැබෙනවා නම් අපි මේ ලෝකේ පරිනිර්වාණයටපත් වුණා වූ
කොට්ටාසයක් බවට පත් වෙනවා. හැබැයි එවැනි ස්වභාවයකට අපිට අපේ ජීවිතය තුල පත්වෙන්නට නොහැකි වුණා නම් නොහැකි වෙනවා නම් අපි ඒ ස්වභාවය අපේ ජීවිතයට ළඟා වෙනකම්ම සසර උපතක් පාසා උතුම් වූ පුණ්‍යක්‍රියා පින්කම් සිද්ධ කරගන්නට ඕනේ කියලා අපි තේරුම් ගන්නට ඕනි පින්වත්නි. මෙතනදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ත්‍රිවිධ පින්කම් වලදී දන් දෙනවා, ඒ වගේම සීලය ආරක්ෂා කරනවා, ඒ වගේම භාවනාවේ යෙදෙනවයි කියන කාරණය අපි අපේ සිහියෙන් යුක්තව කරන්නට ඕනේ. පින්වත්නි, දානීය දෙන්නට බෑ හැම මිනිස්සෙකුටම. අටුවාචාර්යින් වහන්සේලා දේශනා කරන දේශනාවක් තමයි කඩුවක් උගුරෙන් පහළට දමලා ගිලින එක පහසුයි Taman සතු දෙයක් තවත් කෙනෙකුට දෙන එකට වැඩිය කියලා. පින්වත්නි, ඔබ හොඳට හිතලා බලන්න, ඔබ දන් දෙන කෙනෙක් නම් එහෙම දන් දෙන ස්වභාවයත් එක්ක ඒ ස්වභාවයේදී අපි ගාව තියෙන දෙයක් තව කෙනෙකුට දෙද්දී අපි ගාව ඇතිවෙන්නා වූ ලෝභසිත වලදී ඒ ලෝභසිත කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. එතනදී පින්වත්නි, ඒ ලෝභසිත ක්‍රියාත්මක වෙන්නේ කොයි විදිහටද කියලා බලද්දී අපි හොඳට තේරුම් ගන්නට ඕනි කාරණයක් තමයි පුංචි උදාහරණයක් විදිහට අරගෙන රුපියල් 1000ක් වගේ මිල මුදලක් අපි ගාව තියෙනවා නම් ඒ රුපියල් 1000න් රුපියල් 10ක් 20ක් විතර වියදම් කරද්දී අපිට ඒක වැඩි දැනෙන්නේ නැහැ. එනමුත් රුපියල් 100ක් 200ක් විතර වියදම් කළද්දී අපිට යම් තාක් දුරකට ඒක දැනෙනවා. අපි ගාව තියෙන රුපියල් 1000 විතරමයි. අපි ඒකෙන් රුපියල් 700ක් 900ක් 1000ම හෝ වියදම් කරලා යම් කිසි ආකාරයකින් පින්කමක් කරනවා නම් දානයක් දෙනවා නම් අපිට එය ඊටාම තද විදිහට දැනෙන්නට ගන්නවා. මොකද ඒකට හේතුව අපිට තව බොහෝ වැඩ රාජකාරී කටයුතු කරන්නට තිබුණත් අපිට මේ දේ වියදම් කරලා කරොත් අර දේවල් කරන්නට වෙන්නේ නැහැ. හැබැයි මේ දේ වියදම් නොකළොත් අපිට සාංශාරික පින කියන දෙක අහිමි වෙලා යන්නට පුළුවන් කියන සිතුවිලි මත පින්වත්නි අපේ ස්වභාවවලදී අපිට අපිත් එක්කම ගැටෙන්නට සිද්ධ වෙනවා. එතකොට ඔබ හොඳින් තේරුම් ගන්නට ඕනේ කාරණයක් තමයි දන් දෙන්නට බෑ ලේසි පාසු කෙනෙකුට. දන් දෙනවයි කියන කාරණය හරිම අපහසුයි, හරිම අසීරුයි. හැබැයි අපි අපේ හිතට එකඟව අපි දන් දෙනවා නම් අපිට ටිකෙන් ටික දාන පාරමිතාව පුරන්නට පුළුවන් නම් අපි සංසාර ගමන තුල ජයගත් පිරිසක් බවට පත් වෙන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවා පින්වත්නි. ඔය කතාවක් ආදේශ කරලා මේ දේශනාව කළොත් හොඳයි කියලා අපිට මේ අවස්ථාවේදී හිතෙනවා. සමහර විට ඔබ දන්නා කියනා වූ කතාවක් වෙන්නටත් පුළුවන්. දන්නා කතාවක් නම් දැනගැනීම වැඩි වෙන්නටත්, නොදන්නා වූ කතාවක් නම් ඒ දේශනාව ශ්‍රවණය කරලා එය තවත් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට පුළුවන් වෙනවා. මෙතනදී පින්වත්නි, මේ ලංකාද්වීපය තුල මේ මෑත කාලය තුල සිද්ධ වුණා වූ එක්තරා කතාවක් තමයි මේ දේශනාවට මේ ආකාරයට ආදේශ කරන්නට හිතන්න උනේ පින්වත්නි. ඒ කතාව පිළිබඳව අපි කල්පනා කරද්දී අපේ සම්බුද්ධ ශාසනය දියුණු කරන්නට, අපේ සම්බුද්ධ ශාසනය ටිකෙන් ටික ගොඩනගන්නට මේ ලෝකයේ එක්තරා මිනිසුන් එක්තරා ආකාරවලින් පහළ වෙනවා. අන්න එහෙම පහළ වුණා වූ එක්තරා උතුම් ස්වාමින් වහන්සේ නමක් තමයි බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ කියලා කියන්නේ. මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන් වහන්සේ පින්වත්නි ශාසනයට පැමිණිලා ශාසනය චිර කාලයක් රැක ගන්නට බොහෝ වෙර දරලා වීර්ය මහන්සි වෙලා වැඩ කළා වූ උතුමන් වහන්සේ නමක්. මේ උතුමන් වහන්සේ
ශාසනයේ කටයුතු කරද්දී මේ උතුමන් වහන්සේගේ දෙවන අම්මා විදිහට සලකන ඒ දෙවන අම්මාගේ පින්වත්නි දියණියක් හිටියා හීන්මැණික කියලා. ඒ හීන්මැණිකා කියන තැනැත්තිය පින්වත්නි ටිකෙන් ටික ජීවත් වෙලා ජීවිත කාලය ගත කරලා තරුණ අවදියට පැමිණලා වයස් අවදීන් එකින් එක පහු කරලා තරුණ අවදියට ආවයින් පස්සේ විවාහ ජීවිතයට ළඟා වෙච්ච කාලයට ආවා. එහෙම ඇවිල්ලා මේ හීන්මැණිකා කියන මේ තැනැත්තිය පින්වත්නි විවාහ වුණේ ඒ තැනැත්තිය විවාහ වුණේ පින්වත්නි ඒ පැත්තේ හිටිය මහා බලවත් තැනැත්තෙක් එක්ක. කෝරළේ මහත්තයා නමින් ප්‍රසිද්ධ වෙලා හිටිය මේ තැනැත්තා ඒ ප්‍රදේශය පුරාවටම බොහෝ වතුපිටි හිමිකම් දරපු ඒ වගේම බොහෝ ධනයකට හිමිකම් දරපු ප්‍රභූවරයෙක් විදියට සලකපු තැනැත්තෙක්. එතකොට මේ තැනැත්තා තමයි පන්සලේ භාණ්ඩාගාරික තනතුරත් හොබවන්නට වුණේ. ඉතින් හරිම ලෝභ සහගත තැනැත්තෙක්. ඒ ලෝභ සහගතකම නිසාවෙන්ම මේ තැනැත්තා ටිකෙන් ටික ගමේ ජීවත් වුණේ මහා මාන්නක්කාරයෙක් විදිහට. එහෙම ජීවත් වෙලා මාන්නක්කාරකමත් එක්ක ජීවිතය ගත කරද්දී අර හීන්මැණිකා කියන තැනැත්තිය පින්වත්නි මේ තැනැත්තාටම ගැළපෙන විදිහට ඒ තැනැත්තියගේ ජීවිතයත් ළඟා වුණා. දැන් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ ශාසනය පින්වත්නි ටිකෙන් ටික ගොඩනගන්නට උත්සාහ කරද්දී එහෙම කටයුතු කරද්දී ඒ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ නැගණිය වෙච්ච මේ හීන්මැණික තැනැත්තිය හරිම ලෝභ සහගත තැනැත්තියක් බවට පත් වෙලා තමයි ජීවිතය ගත කළේ. ඉතින් මේ විදිහට ජීවිතය ගත කරමින් ටිකෙන් ටික ජීවිතය ගෙවමින් මේ අය යද්දී මේ අයට දරුවන් ලැබුණේ නැහැ. ඉතින් පන්සලේ හිටිය දරුවන් දෙදෙනෙක් මේ තමන්ගේ නිවසට රැගෙන ආවා වැඩකාරකමට. ඉතින් මේ 4 දෙනාම ජීවත් වුණේ දැන් එක ගෙදරක. එහෙම ජීවිතය ගත කරගෙන යනවා. එහෙම ගත කරගෙන යද්දී ඒ පැත්තේ යම් කිසි කෙනෙක් යම් මුදලක් ඉල්ලගෙන ආවොත් එහෙම මේ කෝරළේ මහත්තයා ළඟට මේ කෝරළේ මහත්තයා ඒ අයගෙන් අස්සනක් අරගන්නවලු හිස්කොලයක. එහෙම අරගෙන ඒ හිස්කොලේ අස්සන අරගත්තයින් පස්සේ පින්වත්නි ඉල්ලුව මුදල ලබා දෙනවලු. ඉතින් කාලයක් ගිහිල්ලා අර මුදලත් අරගෙන ඒ ණය බේරන්න ආවෙන් පස්සේ අර හිස්කොලේ යම් කිසි කාරණයක් ලියලා තියෙනවලු. එක්ක මේ ඉඩම මේ මුදලට සින්නක්කර වශයෙන් මේ තැනත්තාට බාර දුන්නා. නැතිනම් මේ භාණ්ඩය සින්නක්කර වශයෙන් මේ තැනත්තාට මේ මුදලට ලබා දුන්නා. ඔන්න ඔය වගේ දේවල් ඒ හිස්කොලේ ලියලා තියෙනවලු. හැබැයි මුලින් උනේ ඒක නෙවෙයි. මුලින් හිස්කොලේක විතරයි අස්සන ගත්තේ අර වගේ දෙයක්. ඒ කියන්නේ යම්කිසි භාණ්ඩයක් වත්තක් පිටියක් ඉඩමක් එහෙම සින්නක්කර වශයෙන් ලියනවයි කියලා කටයුත්තක් මුලින් සිද්ධ වුණේ නැහැ. කෙසේ නමුත් අර නිවසට පැමිණියා වූ ඒ තැනැත්තන් මේ තැනැත්තාගේ මූණට බයින්නට බැරි නිසාවෙන් සද්ද නැතුව ආයෙ ගෙදරට අඬා ගිහිල්ලා සාප දෙදී බයින්නට පටන් ගන්නවලු. ඉතින් කාලය ටිකෙන් ටික ගත වෙලා ගෙවිලා ගියා. කාලය ටිකෙන් ටික ගත වෙලා ගෙවිලා ගිහිල්ලා පින්වත්නි මේ තැනත්තා වැසිකිළියක් හැදුවයි කියලා කියනවා. ඒ වැසිකිළිය ඒ කාලේ තිබුණා වූ නවීන උපකරණ වලින් සකස් කළ වැසිකිළියක්. ඒ නිවසට බැල මෙහෙවරකම් කරන්නට වැඩකාරකම් කරන්නට යන්නා වූ එක්තරා මිනිසුන් ඒ වැසිකිළිය සුද්ධ පවිත්‍ර කරලා ආවට පස්සේ කියනවලු ඒ වැසිකිළියේ බද්දාගෙන වුණත් අනාගෙන කන්නට පුළුවන්. ඒ තරම් හරිම අලංකාරයි, ඒ තරම් හරිම පිරිසිදු වැසිකිළියක් කියලා. ඉතින් මේ තනත්තා මහා මාන්නක්කාරයෙක් වගේ මේ ගමේ ජීවත් වුණේ. මහා ලෝභකම්කින් යුක්තව මේ ගමේ ජීවත් වුණේ. ඉතින් ඔය විදිහට ජීවත් වුණයින් පස්සේ ඒ ගමේ මිනිස්සු කතාවට කියනවලු ඒ මිනිස්සුන් එච්චර ලෝභකමින් ජීවත් වෙනවා, එච්චර මාන්නක්කාරකමින් ජීවත් වෙනවා, අපිව මේ තරම් දුරට තලනවා, පෙළනවා, අපිට පීඩා ලක් කරනවා, පීඩාවට පත් කරනවා.
හැබැයි ඒ අයට කිසිම හානියක් නැහැ. හැමදේම අපිටමයි වෙන්නේ. ඔය වගේ වචන කියනවලු. ඉතින් අපි කතාව මේ විදිහට කියාගෙන යන්. පින්වත්නි, කාලය ඉක්මලා යනවා කෙමෙන් කාලය ඉක්මලා ගිහිල්ලා මේ මුදලාලි මහත්තයා මේ කෝරළේ මහත්තයා මරණයටපත් වෙනවා. එහෙම මරණයටපත් වුණයින් පස්සේ ඒ තැනැත්තා පිළිබඳව නැවත කතාවක් ලක් වෙන්නේ නැහැ මේ කාලය තුල. ඊට පස්සේ කාලයාගේ ඇවෑමෙන් අර හීන්මැණිකා තැනැත්තියත් මරණයටපත් වෙනවා. ඒ වගේම අර ගෙදර වැඩකාරකම් කරන්නට හිටිය දරුවන් දෙදෙනත් කාලයාගේ ඇවෑමෙන් මරණයටපත් වෙනවා. දැන් විශාල වතුපිටි ප්‍රමාණයක්, විශාල දේපලක් හිමි වෙච්ච මේ අයට දරුවෝ හිටියේ නැති නිසාවෙන් ඒවා රාජසන්තක වෙන්නට තියෙන ඉඩකඩ වැඩි හින්දා අර කෝරළේ මහත්තයාගේ සහෝදරයෙක් ඇවිල්ලා පින්වත්නි මේ නිවසේ පදිංචි වෙනවා. එහෙම පදිංචි වුණයින් පස්සේ පින්වත්නි ඒ නිවසේ දැන් ඒ පදිංචි වුණ මහත්මයයි නෝනයි ඒ තැනැත්තන්ගේ දරුවයි මේ නිවසේ කාලය ටිකෙන් ටික ගත කරනවා. එහෙම ගත කරගෙන යද්දී අර දරුවාට යම්කිසි අමනුෂ්‍ය බලපෑමක් ඇති වෙන්නට පටන් ගන්නවා. බොහෝ මිනිසුන් අමනුෂ්‍ය බලපෑම් පිළිබඳව විශ්වාස නොකරත් එහෙම දේවල් මේ ලෝකේ පුරාවට පින්වත්නි අපිට අහන්නට දකින්නට ලැබිලා තියෙනවා. ඉතින් එහෙම අමනුෂ්‍යෙක් මේ තැනැත්තියගේ ඇඟට ඇතුල් වෙලා මේ තැනැත්තියට කරදර කරනවා. ඒ වගේම මේ පවුලේ අයට කරදර කරන්නට උනා පින්වත්නි. ඉතින් යම් කිසි ආකාරවලින් මේ අමනුෂ්‍යාව එලවන්නට, මේ තැනැත්තියකින් නිවත් කරන්නට, මේ දැරිව බේරගන්නට උත්සාහ කළත් මෙතන බලපෑම් වැඩි නිසාවෙන් ඒක කරන්නට අමාරු වුණා. එහෙම අමාරු වෙලා කාලය ටිකෙන් ටික ගත වෙලා යද්දී ඔය කාරණය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට පවා අහන්නට දැනගන්නට පුළුවන් වුණා. ඉන් පස්සේ පින්වත්නි මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ අමනුෂ්‍යයා වැහිලා ඉන්න වෙලාවක මේ දැරිවි ළඟට පැමිණිලා වැඩම කරලා මේ දැරිවිත් එක්ක අර අමනුෂ්‍යයාත් එක්ක කතා කරන්නට වුණා. ඉතින් දැන් මේ දැරිවි කතා කළාට කතා කරන කටහඬ ඒ ස්වභාවය ඒ ආකල්ප පිහිටලා තිබ්බේ අර අමනුෂ්‍යයා කතා කරන විදිහට. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ඔහොම කතා කර යද්දි පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ ඇහුවලු කවුද මේ ඇතුල් වෙලා ඉන්නේ කියලා. මේ තැනැත්තිය කියනවලු අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් මාව අඳුනගන්න බැරිද කියලා. අඳුනගන්න බෑනේ නම් කවුද කියලා කියමුකෝ බලන්නයි කියලා කිව්වයින් පස්සේ පින්වත්නි අර අමනුෂ්‍ය වේසයෙන් වැහිලා ඉන්න අර දැරිවි කියනවලු අපේ හාමුදුරුවනේ මං ඔබ වහන්සේගේ නංගි හීන්මැණිකයි කියලා. ඊට පස්සේ ඇයි මේ දරුවට ඇතුල් වෙලා කරදර කරන්න කියලා ඇහුවෙන් පස්සේ අපේ හාමුදුරුවනේ අපි හරි අමාරුවෙන් අපහසුවෙන් මේ දේවල් ගොඩනගා ගත්තා. අපි අමාරුවෙන් හම්බ කරලා මේ දේවල් මේ විදිහට රැස් කරගත්තා. අපි ජීවත් වෙලා මැරිලා ගියා අපිට පින්කම් කරන්නට බැරි වුණා. හැබැයි අපිට බැරි වුණාට මේ අයවත් අපිව අරමුණු කරලා අපිට පින්කමක් කරලා පිනක් අනුමෝදන් කරන්නේ නැහැ. අපේ හාමුදුරුවනේ මරනවා, පලි ගන්නවා, මරලා මිසක් මෙතනින් යන්නේ නැහැ කිව්වලු. ඔන්න ওই විදිහට තමයි එතන සංවාදෙ ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බලංගොඩ හාමුදුරුවෝ පින්වත්නි මෙතනදී අර තැනැත්තියට පැහැදිලි කරලා දීලා තියෙනවා පෙර කළා වූ අකුසල් නිසාවෙන් තමයි තවටත් මේ විදිහට දුක්ඛිත ජීවිතයක් ගත කරන්නට වෙලා තියෙන්නේ. ඒ නිසාවෙන් කුසල් කරන්නට පුළුවන් ආකාරයෙන් කියන්න ඒ විදිහට අපි පින් ලබා දෙන්නම් කියලා පොරොන්දු කරගෙන පින්වත්නි මේ තැනැත්තියව ඉවත් කරන්නට කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා මොනවද කරන්නට ඕනේ කියලා. ඒ අවස්ථාවේදී එක්තරා දිශාවකට අත දික් කරලා කියලා තියෙනවා මෙතන සිට සතපුම් කිහිපයක් ගිය තැන එක්තරා උපාසක අම්ම කෙනෙක් ජීවත් වෙන ගයක් තියෙනවා. ඒ ගෙදර තව ටික දවසකින් ගේ කඩාගෙන වැටලා ඒ අම්මා මරණයටපත් වෙනවා.
ඒ අම්මව බේරගන්න ඒ ගේ හදලා දෙන්න. ඊට පස්සේ සාංගික වශයෙන් මහා පින්කමක් කරලා අපිට පින් දෙන්න, නිරන්තරයෙන් පින් අනුමෝදන් කරන්න. එතකොට අපිට මෙතනින් නිදහස් වෙන්නට පුළුවන් කියලා. ඊට පස්සේ අහලා තියෙනවා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා. ඊට පස්සේ പ്രേත ලෝකයේ එක්තරා ස්ථානයක ඉපදිලා ඉන්නවයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි මෙතන වැදගත්ම කාරණය තමයි අහලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ දැන් ඔබ මෙතන නම් කෝ මුදලාලි මහත්තයා කෝර්ලේ මහත්තයා කෝ කියලා. ඊට පස්සේ අර තැනැත්තිය ප්‍රකාශ කරනවා පින්වත්නි අපේ හාමුදුරුවනේ අපිට වැඩිය බොහෝ කරගත්තා අපේ මහත්තයා. කෝර්ලේ මහත්තයා විශාල ප්‍රමාණයකින් පව්කම් කරගත්ත මහා බරපතල පව්කම් කරගත්තා. එයා පව්කම් කරගත්ත නිසාවෙන්ම ගූත කාදක ප්‍රේතයෙක් වෙලා එයාට විතරක් පාවිච්චි කරන්න හදපු වැසිකිලි වලේ ඉපදිලා ඉන්නවයි කියලා මේ තැනැත්තිය ප්‍රකාශ කරනවා. එතකොට ඔබ හිතලා බලන්න දැන් පියවි ඇහැට පේන්නේ නැති වුණාට අර പ്രേත ස්වභාවයෙන් අර දැරිවිගේ ඇඟට ඇතුල් වෙලා ඒ ප්‍රකාශ කරන ප්‍රකාශات එක්කලා දැන් ඒ අය ජීවිතය ගෙවන්නේ කොහොමද? ඒ අයගේ ජීවිතවල ස්වභාව කොහොමද කියන කාරණේ පිළිබඳව ඔබ හිතලා බලන්නට ඕනේ. මනුස්ස ලෝකේ මිනිස්යන් විදිහට ඉපදලා හිටියත් ඒ අයට පින්කම් කරගන්නට අවස්ථාවල් බොහෝමයක් උදා වෙලා තිබුණත් එයා ඒ දේවල් කරගත්තේ නැහැ. එහෙම මේ දේවල් නොකරගෙන මාන්නක්කාරකමින් ලෝභකමින් ජීවත් වෙලා අවසානයේ පින්වත්නි പ്രേත ලෝකයේ උප්පත්තිය ලබන්නට ඒ අයට හැකි වුණේ. එතකොට අතනදී ගූතකාදක പ്രേතෙක් වෙලා Tamanගේ පාවිච්චියට පමණක් හදාගත්තා වූ වැසිකිළියේ ඒ වැසිකිළි වලේ තමයි මෙතන මුදලාලි මහත්තයා ඉපදිලා ඉන්නවයි කිව්වේ. මෙතන වැදගත් කාරණේ තමයි මේ තැනැත්තිය ප්‍රකාශ කරනවා අපේ හාමුදුරුවනේ ඒ වැසිකිළි වලේ ගූතකාදක പ്രേතෙක් විදිහට ඉපදිලා ඉන්න අපේ මහත්තයා නැතිනම් කෝර්ලේ මහත්තයා අවුරුදු 80000ක් පුරාවටම ඒ වැසිකිළි වලේ ඒ ජීවිත කාලය ගත කරන්න ඕනේ කියලා. ඒ 80000න් පස්සේ එයා එතනින් නිදහස් වෙනවා. එතනින් නිදහස් වෙලා පින්වත්නි බරපතල දඬුවම් දෙන්නා වූ නිරයට වැටෙනවයි කියලා මේ තැනැත්තිය ප්‍රකාශ කරනවා. ඉන් එහාට අපිට බලන්නට පුළුවන් කමක් නැහැ. ඉන් එහාට යාට මොකක්ද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අර අවුරුදු 80000 ගත කරනකම් අපිට බලන්නට පුළුවන්. එහෙම බලලා එයා නිරයට යනවයි කියන කාරණය විතරයි ප්‍රකාශ කරන්නට පුළුවන් කියලා කිව්වා. එතකොට පින්වත්නි ඔබ හිතලා බලන්න සාමාන්‍යයෙන් අද මනුස්ස ලෝකයේ මිනිස්සෙක් ජීවත් වෙන්නේ අවුරුදු 60ක් 70ක් 80ක් වගේ කාලයක්. බොහෝ දුරට ඊටත් පෙර ආතුව මරණයටපත් වෙනවා. ඉතින් උපරිම ආයුෂයක් භුක්ති විඳිනවා නම් අවුරුදු 80ක් 90ක් වගේ කාලයක් අද මිනිස්සෙක් ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙලා මරණයටපත් වෙනවා. එතකොට අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන මිනිස්සෙක් තමන්ගේ ජීවිතය විනාශ කරගෙන තමන්ගේ ජීවිතයට පින්කම් නොකරගෙන පව්කම් වලින්ම ජීවිතය පුරවාගෙන ඒ ජීවිත කාලය ගත කරලා මරණයටපත් වෙලා පින්වත්නි අර වගේ പ്രേත ලෝකයක උප්පත්තිය ලැබුවෙන් පස්සේ දැන් මේ പ്രേතය අවුරුදු 80000ක්ම ඒ ගූතකාදක പ്രേත ලෝකේ අනුන් විසින් නිවත් කරන්නා වූ අසුචි අනුභව කරමින් අසුචි කකා ජීවත් වෙන්නට ඒ වැසිකිලි වලේ උප්පත්තිය ලැබලා තිනවා. හැබැයි මෙතන අපි කල්පනා කරන්නට ඕනේ තවත් කාරණයක් තියෙනවා. දැන් එක පරම්පරාවක් අවුරුදු 100කට අපි දල වශයෙන් හිතලා බලමු. එහෙම හිතලා පරම්පරා 10ක් ඒ නිවස ජීවත් වුණා නම් සාමාන්‍යයෙන් මේක වෙන්නේ නැති කාරණයක්. එනමුත් අපි අපේ මේ ධර්ම දේශනාවට ශ්‍රවණය කරන ඔබගේ මනසෙන් කල්පනා කරලා බලන්න දල වශයෙන් අවුරුදු 100 පරම්පරා 10ක් එතන ජීවත් වුණා නම් අවුරුදු 1000ක් ජීවත් වෙලා තියෙනවා. එතකොට ඒ කාල පරාසය තුල පින්වත්නි ඔය නිවස ඔය විදිහටම පවතින්නේ නැහැ. ඔය නිවස පින්වත්නි ගරා වැටිලා විනාශ වෙලා යනවා. එතකොට අවුරුදු 1000ක්වත් අවම වශයෙන් තිබිලා ගරා වැටිලා විනාශ වෙලා ගියොතින් ඒ තැනත්තාට
අසූචි අනුභව කරන්නට පුළුවන් වෙනවා ඒ කියන කාලය තුල. හැබැයි ඊට පෙර ඒ නිවස එතනින් ඉවත් වෙලා යනවා පින්වත්නි. එතකොට එහෙම ඉවත් වෙලා ගියයින් පස්සේ ඒ තනත්තාට ආය අසූචි කන්නට හම්බ වෙන්නේ නැහැ. මොකද වැසිකිළිය ඒ තැනින් ඉවත් වෙන හින්දා. එතකොට වැසිකිළි වලත් ඒ විදිහටම වේලිලා ගියයින් පස්සේ ඉතුරු අවුරුදු 79000ක්වත් ඒ තනත්තා එතන निरा ආහාරව අසූචි ටිකක්වත් නැතිව පින්වත්නි බඩගින්නම ඉන්නට වෙනවයි කියන කාරණය ඔබ ඔබගේ මනසෙන් යුක්තව කල්පනා කරලා බලන්න. එතකොට පින්කම් කරගන්නට තියෙන අවස්ථාවේදී අපි පින්කම් කරගන්නට ඕනේ. හැබැයි අපි අපේ අවස්ථාව ගිලිහිලා යන ආකාරයට වැඩ කටයුතු කරගත්තොත් ඒකේ පාඩුව සිද්ධ වෙන්නේ අපිටමයි පින්වත්නි. ගිහි ජීවිතයක් ගත කරන ඔබට දානය, සීලය, භාවනාව පුරන්නට පුළුවන්. එතකොට එහෙම ටිකෙන් ටික දන් දෙන්නට හිත හදා ගන්නට ඕනේ. ඒ වගේම සීලය ආරක්ෂා කරන්නට, සිල් පුරන්නට, ගුණධර්ම ජීවිතයට එකතු කරගන්නට අපි උපක්‍රමශීලී විදිහට කටයුතු කරන්නට ඕනේ. නුවණින් යුක්තව විමසා බලමින් කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම ජීවිතය අවබෝධය කරා ළඟා වෙන්නට අපි භාවනාව අපේ ජීවිතයට ප්‍රගුණ කරගන්නට ඕනේ. ඉතින් පින්වත්නි ওই විදිහට අර තැනැත්තිය අර പ്രേත ලෝකයේ උප්පත්තිය ලැබපු ඒ ප්‍රේතිය දැන් මේ දැරිවිගේ ශරීරයට ඇතුල් වෙලා ඔය ප්‍රකාශය ওই විදිහට කරනවා. එතකොට අවුරුදු 80000ක් පුරාවටම පින්වත්නි අර പ്രേත ලෝකයේ තුල අර මුදලාලි මහත්තයා අර කෝර්ලේ මහත්තයා ජීවත් වෙලා එයා එතනින් ආයේ ගොඩේමක් නැහැ. එතනින් පහලට නිරයට තමයි වැටෙන්නේ. එතකොට සමහර විට තව බොහෝ කාලයක් එයා නිරේ දුක් විඳින්නට පුළුවන්. එහෙම දුක් විඳලා යම් පිනක් තිබුණොත් එයාට ඒ ස්වභාවයෙන් ගොඩ එන්නට පුළුවන්. හැබැයි එයාගේ ජීවිතය පුරාවටම බොහෝ පව්කම් කරගත්තා නම් සසර පුරාවටත් බොහෝ පව්කම් කරගෙන ජීවත් වුණා නම් එයා තවත් පහලට යනවා මිසක් ගොඩ එන්න ස්වභාව අඩුයි පින්වත්නි. ඊට පස්සේ මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ සහ අනිකුත් පිරිස එකතු වෙලා බලද්දී අර කිව්වා වගේම නිවසක් තියෙනවා පින්වත්නි, ගරා වැටිච්ච නිවසක්. තව දවස් කිහිපයකින් වහලය කඩාගෙන වැටලා ඒ අම්මා මරණයට උනත් පත් වෙන්නට පුළුවන්. ඉතින් මේ අම්මව එතනින් එළියට අරගෙන ඉවත් කරගෙන මේ නිවස අංග සම්පූර්ණ නිවසක් විදිහට පුංචි නිවසක් විදිහට සකස් කරලා අර අම්මට පදිංචියට ලබා දෙනවා පින්වත්නි, පිරිනමනවා, පරිත්‍යාග කරනවා. එහෙම කරලා සාංගික දානයක් පූජා කරලා පින්වත්නි මේ තැනැත්තියට පින් ලබා දෙනවා. එතකොට මේ තැනැත්තියත් ඒ වගේම අර වැඩකාරකමට හිටිය අනිකුත් දරුවන් දෙදෙනාටත් පින් අරගන්නට පුරුවන් වුණාට මුදලාලි මහත්තයාට මේ පින අරගන්නටවත් පින්වත්නි පුළුවන්කමක් ලැබුණේ නැහැ. හැමෝම പ്രേත ලෝකයේ ඉපදුනාට പ്രേත ලෝකයේ ස්වභාව යම් ආකාරවලින් වෙනස් වෙනවා. පරදත්තූප ජීවී කියන പ്രേත කොට්ටහසේ උප්පත්තිය ලැබුවු තැනැත්තියන්ට පමණයි පින්වත්නි මිනිස්සෙක් ලබා දෙන යම් කිසි ආකාරයක පිනක් හෝ ලබා ගන්නට පුළුවන් වෙන්නේ. එතනින් එහා පැත්තේ ලෝකවල උප්පත්තිය ලබන්නා වූ പ്രേතයන්ට එසේ පින් අර ගන්නට පුළුවන්කමක්වත් ලැබෙන්නේ නැහැ පින්වත්නි. එයාලා කරපු අකුසල් වල ස්වභාවවල ඒ දුක්ඛිත ස්වභාවවල ඒ දුක ගෙවලා අවසන් වෙනකම්ම එයාලා ජීවිත දුක් විඳින්මින්ම ගත කරන්නට විතරයි එයාලට හැකි වෙන්නේ. පිනක් අරගන්නට පුළුවන්කමක්වත් ලැබෙන්නේ නැහැ පින්වත්නි. එතකොට ඔබ හොඳට හිතලා බලන්නට ඕනේ වැදගත් කාරණයක් තමයි ඔබට අද මේ ආකාරයට කතා වස්තුවක් විදිහට දේශනා කළේ. එතකොට අපි අද මනුස්ස ලෝකයේ මිනිස්යන් විදිහට ජීවත් වෙලා ඉන්නවා. බැඳීම් වලින් බැඳිලා එකා වගේ ජීවත් වෙනවා. හැබැයි බැඳීම් වලින් බැඳිලා එකා වගේ ජීවත් වුණාට සැමියා බිරිඳ බවට පත් වෙලා ජීවත් වෙනවා. අම්මා තාත්තා බවට පත් වෙලා ජීවත් වෙනවා.
දරුවන් බවට පත් වෙලා ජීවත් වෙනවා. ඒ වගේම නෑදෑයින් හිතමිතුරන් එක්කලා අපි ජීවත් වෙනවා. ඒ කොහොම ජීවත් වුණත් පින්වත්නි අපි ජීවිත ටිකෙන් ටික ගත කරලා මරණයට පත් වුණයින් පස්සේ තව දුරටත් ඔබගේ සැමියා බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබගේ ඔබගේම බිරිඳ බවට පත් වෙන්නේ නැහැ. ඔබගේ දුවා දරුවන් බවට පත් වෙන්නේ නැහැ. සාංශාරික ස්වභාවය තුල සාංශාරික ගමනක් ගත කරගෙන ඇවිල්ලා කුමන හෝ පෙර පිනකට අද මිනිස්යන් බවට පත් වෙලා සංසාරයේ කුමන හෝ බැඳීමකට අද එකතු වෙලා අපි ජීවත් වෙනවා. හැබැයි එකතු වෙලා ජීවත් වෙන අපි යම් දවසක ඒකාන්ත ධර්මතාවයට පත් වෙලා මේ ලෝකයෙන් මේ ජීවිතයෙන් සමුගත්තයින් පස්සේ පින්වත්නි අපි තව දුරටත් අපේ ස්වභාවයත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. එතකොට සැමියා බිරිඳ බවට පත් වෙලා ජීවත් වෙච්ච ඒ අයගේ ඒ බැඳීම් එතනින්ම නිමා වෙලා යනවා. සාංශාරිකව ඒ විදිහට හමු වෙලා ආවත් පින්වත්නි අපේ මේ ස්වභාවය තුල සාංශාරික ගමන තුල ජීවත් වෙන්නට තියෙන කාලපරාසය නිමා කළයින් පස්සේ අපි මේ ජීවිතයෙන් සමු අරගෙන යනවා. ඒ ස්වභාවය අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ ස්වභාවයේ තේරුම් අරගෙන තමයි අපි මේ විදිහට ජීවත් වෙන්නට ඕනේ. මැරෙනවයි කියන කාරණය අපි නිරන්තරයෙන් අපේ සිහියෙන් යුක්තව අපි කල්පනා කරන්නට ඕනේ. පැවිද්දෙක් විදිහට අපි ජීවත් වුණත්, ගිහියෝ විදිහට ඔබ ජීවත් වුණත් නිරන්තරයෙන්ම අපි ජීවිතය ගෙවන්නේ පින්වත්නි මරණය කරාමයි. දැන් අද දවස මේ ආකාරයට ගත වෙලා යනවා. එතකොට ඔබ හිතලා බලන්න අපිට ජීවත් වෙන්නට තිබුණා වූ එක්තරා දවසක් නේද අපෙන් ගිලිහිලා ගියේ. එතකොට ඒ දවස ගත වෙලා ගියායි කියලා කියන්නේ අපි මරණයට පත් වෙන දවස අපේ ජීවිතයට තවත් ටිකෙන් ටික ලං වුණා නේද කියන කාරණය. එතකොට ජීවිතය ගෙවෙනවාමයි කියලා කියන්නේ පින්වත්නි මරණය ළඟා වෙනවාමයි කියන කාරණය. අපේ ජීවිතවලදී අපි හොඳට තේරුම් අරගෙන මේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන ජීවත් වෙන්නට ඕනේ. උපනීයති ජීවිතමප්පමායෝ. ජීවිතයේ ටිකෙන් ටික ගෙවෙන්නේ පින්වත්නි මරණය කරා. මරණය කරා ළඟා වෙනවයි කියලා කියන්නේ වයස් අවදීන් එකින් එක අපි ගත කරනවයි කියන කාරණය. එහෙම වයස් අවදීන් එකින් එක ගත කරද්දී පින්වත්නි ඔබ හොඳට හිතලා බලන්නට වැදගත් කාරණයක් තමයි අපි අද මිනිස්සු විදිහට ඉපදිලා පින්කම් කරගෙන මේ ආකාරයට ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන අපිට හෙට දවසේදී මොනවා වෙන්නට තියෙනවද කියලා අපි දන්නේ නැහැ පින්වත්නි. මේ ස්වභාවයේදී හෙට දවසේදී අපිට පින්කම් කරගන්නට බැරි වුණොත් අපි මොකද කරන්නේ? හෙට කියන දවසේදී පින්වත්නි යම් කිසි ආකාරයකින් අපිට අනතුරක් සිද්ධ වුණොත් මම කියන්නේ එහෙම වෙන්නයි කියලා. හැබැයි සාංශාරික ගමන තුලදී අපිට මොනවද වෙන්නට තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපිට අනාගතේ බලන්න පුළුවන්කමක් නැති නිසාවෙන් හෙට දවසේ අපිට මොනවද වෙන්නට තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ පින්වත්නි. එතකොට හෙට දවසේ අනතුරක් වගේ දෙයක් සිද්ධ වෙලා යම් ආකාරයකින් අපිට එක්තැන් වෙන්න සිද්ධ වුණොත් අද දවස වගේ පින්කම් කරගන්නට හෙටින් පස්සේ අපිට පුළුවන් වෙයිද කියන කාරණය ඔබ හොඳට කල්පනා කරලා බලන්නට ඕනේ. එහෙම කල්පනා කරමින් ආයේ මේ වගේ පන්සලකට අපිට යන්නට පුළුවන්ද? දාන ගෙදරකට ගිහිල්ලා අපිට පින්කම් කරගන්නට පුළුවන්ද? බණ ගෙදරකට ගිහිල්ලා බණපදයක් අහන්නට පුළුවන්ද? පිරිත් ගෙදරකට ගිහිල්ලා පිරිතක් ශ්‍රවණය කරන්නට පුළුවන්ද? එතකොට පන්සලකට ගිහිල්ලා පින්කම් කරන්නට ඒ වගේ ස්වභාව අපිට කරගන්නට පුළුවන්ද කියලා අපිම කල්පනා කරන්නට ඕනේ පින්වත්නි. එතකොට හෙට දවසේ අපිට මොනවද වෙන්නට තියෙන්නේ කියලා අද අපිට තීරණය කරන්නට පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඒ නිසාවෙන් අද කරන්නට තියෙන පින්කම අද කරන්න
මොකද හෙට කියන දවස අපිට නිශ්චිත දවසක් විදිහට ගන්නට බැරි නිසා වේ. බැරි වෙලා හෝ හෙට දවසේදී අපි මරණයටපත් වුණොත් ඒ ස්වභාවය අපිට කියන්නට පුළුවන් කමක් නැහැ පින්වත්නි. බැරි වෙලා හෝ එහෙම දෙයක් සිද්ධ වුණොත් නැවත අපිට පින්කම් කරන්නට පුළුවන්ද කියන කාරණය ඔබ සිහියෙන් යුක්තව ඔබගේම මනසින් ඔබ කල්පනා කරලා බලන්නට ඕනේ. එහෙම දෙයක් සිද්ධ වුණොත් අපි මේ කරගෙන ආවා වූ වැඩපිළිවෙල තුල අපේ ස්වභාවය එතනින්ම නතර වෙනවා. සංසාරයේ පෙර පිනකට මිනිස්සෙක් විදිහට ඉපදිලා මේ විදිහට ජීවිතය ගත කරලා අපි මේ ස්වභාව මේ ආකාරයෙන් ගත කරලා පින්වත්නි පින්කම් කරගෙන ජීවිතය ගියත් හෙට දවසේදී මරණයටපත් වුණොත් නැවත අපිට පින්කම් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසාවෙන් අද දවසේදී කරන්නට තියෙනා වූ සියලුම වැඩ කටයුතුත් කරන ගමන් අපේ ජීවිතයට සාංශාරික ගමනට වගේම අපි අපේම අවබෝධයේ පිණිස පින්වත්නි අපි පින්කම් කරගන්නට ඕනේ කියන කාරණය අපි අපේ සිහියෙන් යුක්තව කරන්නට ඕනේ. මිනිසුන්ට පේන්නට පමණක් පින්කම් කරන්නට ඕනේ නැහැ. අපිට පුළුවන් පින්වත්නි අපේ හිතට එකඟව පැත්තකට වෙලා හොර රහසේ වුණත් පින්කම් කරගන්නට. භාවනා කරනවායි කියන කාරණේ හැමෝටම පේන්න කරන දෙයක් නෙවෙයි. හැබැයි තවත් කෙනෙකුට කුසල සිතක් ඇති වෙන්නට පුළුවන්. නමුත් තවත් කෙනෙක් ඒ ඔස්සේ ද්වේෂ සිතක් වුණත් ඇති කරගන්නට පුළුවන්. ඒ නිසාවෙන් Taman කරන්නා වූ පින්කම් පේන්නට කරනවා වගේම නොපෙනී හෝ කරන්නට පුළුවන් නම් ඒකත් ඊ타ත්ම වැදගත් කාරණයක් වේවි පින්වත්නි. මොකද සමහර විට අපි භාවනාවක් වගේ දෙයක් කරනවා නම් අපි කාලයක් තිස්සේ අනිත් අයට පෙනෙන්නට භාවනා කරනවයි කියන කාරණය එක්කලා භාවනා කරද්දී අපි කාලයක් භාවනා කරගෙන යනවා. අපේ ಗುಣධර්මත් ටිකෙන් ටික වැඩෙමින් පවතිනවා. හැබැයි යම් ආකාරයකින් අපි අතින් සුළු හෝ වැරද්දක් සිද්ධ වුණොතින් අපිට චෝදනා එල්ල වෙන්නේ පින්වත්නි. ඒ තැනත්ත භාවනා කරන කෙනෙක් නේද? භාවනා කරන අය ඔහොම කරනවද? අන්න ඒ වගේ දෝෂාරෝපණ ඇවිල්ලා භාවනාව පවා එතනින්ම නිමා වෙන්නට සියලුම කටයුතු ඒ අවස්ථාවේදී කෙරෙන්නට පුළුවන් පින්වත්නි. හැබැයි අපි භාවනාවක් කරද්දී කිසිම කෙනෙකුට නොපෙනෙන්න නොදැනෙන්න අපි කරනවා නම් කවුරුත් දන්නේ නැහැ අපි මේ දේවල් කරනවා. එතකොට අපේ අතින් වැරද්දක් සිද්ධ වුණත් අපිට දෝෂාරෝපණයක් එල්ල වෙන්නට දෝෂාරෝපණයක් කරන්නට කවුරුත් අපිට ඇඟිල්ලක් දික් කරන්නේ නැහැ. මොකද අපි අර වගේ දේවල් කරනවයි කියලා කවුරුත් දන්නේ නැති නිසා වෙයි. මම ඔබගේ මනසට චූටි ආකාරයට වදින්නට ඒ පුංචි කාරණයක් කිව්වේ ඔබ හිතලා මතලා ඒ සම්බන්ධව තීරණයක් අරගන්න. එතකොට පින්වත්නි ජීවිතයේ ටිකෙන් ටික ගෙවෙන්නේ මරණය කරා ගෙවෙන්නා වූ ජීවිතය නිමා වුණයින් පස්සේ පින්වත්නි අපිට මෙහිම බණ පදයක් අහන්නටවත් ආයේ පුළුවන් වේද කියන කාරණේ අපි දන්නේ නැහැ. මොකද ලෞතුරා බුදු පියාණන් වහන්සේ නකසිකා සූත්‍රයේ දේශනා කළේ මහ පොළොවක් මැරෙනවා නම් මහ පොළොවක් උප්පත්තිය ලබන්නේ සතර අපායක කියලා. එතකොට අපි හිතලා බලමු මේ ධර්ම මණ්ඩපය තුල ඔබම හිතලා බලන්න මිනිස්සු විදිහට ඔබ කී දෙනෙක් මෙතන රැඳිලා ඉන්නවද? ඒ වගේම මෙතන කෘමි සතුන් පමණක් කොපමණ ප්‍රමාණයක් ඉන්නවද? ඒ වගේම තිරිසන්ගත සතුන් කූඹින් වගේ ප්‍රභේද ගත්තහම කොපමණ ප්‍රමාණයක් ඉන්නවද? අන්න ඒ කාරණේ පිළිබඳව නිකමට ඔබ හිතලා බලන්න. එතකොට මනුස්ස ලෝකයේ මිනිස්සු විදිහට ඉන්න අපි ඊ타ත්ම දුර්ලභ ආකාරයෙන් මහා පින් පුරවාගෙන මනුස්ස ලෝකයට ආපු පිරිසක් පින්වත්නි. එතකොට සතර අපායේ සිටිනා වූ ඒ සත්තුන්ට මේ බණ පදයක් අහන්නට පුළුවන් කමක් නැහැ. අපි කොපමණ බණ කිව්වත් ඒ සත්තුන්ට ඒක අවබෝධ කරගන්නට තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසාවෙන් මිනිස්සෙක් විලා ඉපදිලා ඉන්න ඔබ
ඒ තමන්ගේ මනසින් තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ නුවණින් කල්පනා කරමින්ම මේ ආකාරයෙන් පින්වත්නි තමන්ගේ නුවණ දැලින්ම මේ දේවල් පිළිබඳව විමසමින් කටයුතු කරන්නට ඕනේ. එහෙම කටයුතු කරමින් තමන්ගේ ගමන තමන්ම සාර්ථකව යනවද නැතිනම් තමන්ගේ ජීවිතය තමන්ම නාස්ති කරගන්නවද කියන කාරණය තමන්ම හිතලා තමන්ම තීරණයක් අරගෙන ජීවිතය ගොඩනගා ගන්නට ඕනේ පින්වත්නි. ඉතින් ඔය ආකාරයට හිතලා බලන්න දැනුත් යම් කිසි කාලයක් ගෙවිලා නිමා වෙලා ගියා. එතකොට දැන් බණපදයක් අහන්නට ඉඳගත්ත මොහොතේ පටන් මේ මොහොත දක්වාමත් කාලය තමයි පින්වත්නි ගෙවිලා අවසන් වෙලා නිමා වෙලා ගියේ. එතකොට ඒ කාලය තුලදී යම් ආකාරයකින් නිකරුණේ කාලේ නාස්ති කළේ නැහැ ඔබ මේ කාලය තුල යම් කිසි ආකාරයකට පුංචි හෝ අවබෝධයක් ලබන්නට පුංචි හෝ කාරණයක් පිළිබඳව ඔබ හිතන්නට ඇති. අර කියමනකුත් තියෙනවනේ කලයකට වතුර බිඳුව වැටිලා එකතු වෙලා තමයි යම් දවසක කලය පිරලා ඉතිරලා යන්නේ කියලා. අන්න ඒ වගේ පුංචි දේවල් අපේ ජීවිතයට එකතු කරගෙන අපි පුංචි ආකාරයෙන් මේ විදිහට පින්කම් කරගෙන ජීවිත ගමන යද්දි පින්වත්නි සාංසාරික ගමන යද්දී අපිට යම් ආකාරයකින් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් ස්වභාවයක් පැමිණේවි. අන්න ඒ දවස වෙනකම්ම අපි අපේ ජීවිතය ගත කරන්නට ඕනේ පිනෙන් කුසලයෙන් පුරවාගෙන පින්වත්නි. ඒ ස්වභාවය හොඳට තේරුම් අරගෙන පින්කම් ජීවිතයට කරගන්නට ඕනේ කුසල් කර්ම ජීවිතයට කරගන්නට ඕනේ කියන කාරණය අපේ ජීවිතයට අදිෂ්ඨානයක් විදිහට අපි අරගන්නවයි කියලා අපේ ජීවිතය සාර්ථක කරගන්නවයි කියලා මේ විදිහට අපි පින්කම් කරගන්නවයි කියලා හිතට අදිෂ්ඨානයක් අරගෙන සියලු දෙනාම ශබ්ද නගා සාදුනාදයක් පවත්වමින් මේ ධර්ම දේශනාවට මේ ආකාරයෙන් පිළිගන්නවයි කියලා ඔබ සාදුනාදයක් පවත්වන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මන් පරං ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. තෙරුවන් සරණයි සදැහැති සුපින්නතුනි. අද මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අපි ඔබ සියලු දෙනාම ලබාගත්තා වූ ඒ කුසල සම්භාරය අපි ඔබ සියලු දෙනාටම නිවන් දොරටුවක්ම වේවා. පුත්තලම කුඩා කිවුල සිරි උපාලි ධර්මාශ්‍රමීය පිම්බිමේ සිට අද මේ උතුම් සද්ධර්ම දේශනාව අපි ඔබ වෙතට මේ විදිහට ගෙන ආවා. මේ උතුම් සද්ධර්ම දේශනාව නිසි ධර්මාබෝධයකින් යුතුව අර්ථවත් ලෙස අපි ඔබ සියලු දෙනා වෙනුවෙන්ම දේශනා කළ වඩවීගම විපුල ඥාන ගරුණීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කර සිටිමු. සසුන බබලවන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. නිරෝගීකම උදා වේවා. උතුම් ධර්මාබෝධයම ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම
මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා සැදැහැති දායකත්වයක් ගෙන කටයුතු කළ ඒ සුපින්නතුන් සියලුම දෙනාටත් අපි ඔබ සියලු දෙනාටමත් ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයන්ටත් මේ උතුම් සද්ධර්ම දේශනාවේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධයම ලැබේවා. සාදු සාදු සාදු.